වෙත ගෙනියනවා මහා ගලකින් තම අම්මාගේ හිසට ගහනවා ජාතක පුතු අතින්ම මව මිය ගල්තලාව මතට අරගෙන ගිය මේ පුතා ගල්තලාව මත නිදි කළා අසල තිබුණු මහා කළු ගලක් දෑතින් ඔසවලා රත්තරන් අම්මගේ හිස් කබලට අතහැරියා තල් කඳක් බඳුලේ කඳක් ගල්තලාව දිගේ ගලාගෙන ගියා සුදු පාටට තිබුණු ගල්තලාව රතු පාට ලේ විලක් බවට පත් වුණා අම්මගේ හිස් කබල හතර කඩකට පළමු පුතා එතනින් නැවතුනේ නෑ දකුණු පාදයේ ඔසවලා අම්මගේ බෙල්ලට තියලා සිර කරගත්තා වම් පාදයේ දණහිසින් නවල කුසල තියලා තද කරගෙන සිහින් ගල් පතුරක් අරගෙන පින්බර අම්මාගේ නළලේ ඉඳන් දෙපතුලට හඳ දෙපැත්තට ඉර ඉරාවෙන් කරනවා හදවත ගන්න කියලා සිතාගෙන ගල් පතුරෙන් මාවගේ පාපුවේ දීපාලු කරනවා හදවතගෙන බිරිඳ සොයා පුතු දිව යනවා අසල ගලක පාය පැටලේ පුතු වැටෙනවා අහන්න මල අම්මගේ හද කතා කරනවා අම්මව මරලා පපුව පැලුවා හදවත ගලවලා අතට ගත්තා ඇටමස් මිදුළු නහර අතරින් අම්මගේ හදවත ගලවලා ලේ පෙර පෙරා හදවත අරගෙන යනවා බිරිඳගේ දොරට කණ්ඩ දෙන්න පුතාගේ පය පැටලිලා ගල් තලාවේ වැටුණා විශ්ව ශක්ති ධාරාව චිත්ත බලයෙන් මරුණු අම්මගේ හදවත කතා කරනවා පින්වතුනි දරු සෙනෙහස කියන්නේ බුදුහාමුදුරුවෝ අම්මව මෙච්චර වර්ණනා කළේ මෙන්න මේ හින්දා දින්නාම් පික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිදුච්ච ලෝකේ සලකලා ගුණ කියලා ඉවර කරන්න බැරි එකම උත්තමාවියයි උත්තමයයි අම්මයි තාත්තයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා බ්‍රහ්මාති මාතා පිතරෝ මහා බ්‍රහ්මයා කිව්වේ වෙන කාටවත් නෙවෙයි අම්මටයි තාත්තටයි මාතා පිතු උපට්ඨාන කිව්වේ මංගල කාරණාවක් හැටියට අම්මටයි තාත්තටයි සැලකීම නොවේද එහෙනම් අසරණ අම්මා දරු සෙනෙහස හදවතේ තුරුළු කරන් ඉන්න ඇති අම්මගේ හදවත විශ්ව ශක්තියේ බලයෙන් කතා කරලා අහනවා පුතේ උඹ මාව මැරුවට මන් තරහ නෑ මගේ පුතේ පය පැටරිලා බිමට වැටුණු පුතාගෙන් අම්මා කතා කරලා ඇහුවේ එකම එක වචනයයි උඹට විදුනද මගේ පුතේ කියලා අම්මා ඇහුවා පින්වතුනි පුතාට දරන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා අම්මව මැරුවත් අම්මගේ හදවත කතා කරලා ඇහුවේ පුතාට රිදුනද කියලා නියපොත්ත හැප්පුණ වෙලාවේ අම්මට කොච්චර හදවත උණු වෙන්න ඇද්ද ඔන්න ඕකට තමයි දරු සෙනෙහස කියන්නේ ඒව දැන් ඉන්න අම්මලට ටිකක් නැති වුණාට අපේ ආච්චි අම්මලට හොඳට තිබුණා ඒව නැති අම්මලා තමයි කිරිබජ්ජේට අමුම්මේ දරුවෝ කපලා කණ්ඩ හැදුවේ කලුතර පාලමයට දරු පැටිය විසිකලා ගියේ අමුම්මේ තමන්ගේ දරුවෝ කපලා කොටලා දාන්නේ එහෙම අම්මලා හැබැයි මේ ඔබට ලැබිලා ඉන්න අම්මයි අතින් මොනතරම් වාසනාවන්තද කියලා හිතන්න අර අම්මා පුතාගෙන් අහනවා දස මාසයක් දුක් විඳලා තුරුලේ තියාගෙන නලවලා කවලා පොවලා උසුමහත් කරලා
උඹව මං ලොකු කලේ ඔය අද්දකින් මං මැරෙන්න නෙවෙයි මගේ පුතේ. ඒ වහද්දි පුතාට දරා ගන්න බැරි වුණා. තව බොහෝ දේ තියනවා කියන්න කාලය හවරයි. මම තව ආපු වගේ දුරක් යන්නත් ඕන. පින්වතුනි සෙනෙහවන්ත අම්මා කතා කරන හඬට පුතාට දරා ගන්න බැරි වුණා. අම්මව තුරුලේ තියාගෙන පපුව පැලිලා එතනම මරණයටපත් වුණා. උදේ පාන්දර බිරිඳෙනවා දොළුදුක සංසිඳුවන්ට. අම්මගේ හතවත කන්ට එකක් පස්සෙක මව් මැරිලා, තවත් පස්සෙක ස්වාමියා මැරිලා. මන් නිසා නොවේද මේ අපරාධය සිදු වුනේ? ඇය කල්පනා කළා පපුව පැලිලා ඇයත් මරණයටපත් වුණා. දරන්න බැරි වේදනාවේ අවසානයේ මේකනම් පින්වතුනි සිදුවිය යුතු සියල්ල සිදු වී හමාරයි. ඔබට දෙන එකම දහම් පණිවිඩය මේකයි පුතේ. අම්මා කෙනෙක් දරුවෙක්ව ලෝකෙට දායාද කරන්න මේ ලෝකෙ විඳින වේදනාව වචන වලට කියන්න බෑ. මේ කියන කතාව මේ අවසන් කොටස හොඳට හිතට අරගෙන අදින් පස්සේ වෙනස් වෙන්න. ඔයාලට අම්මගේ වටිනකම දැනෙන්නේ නැත්තේ පුතේ අම්මා ළඟ ඉන්න හින්දා. තාත්තගේ වටිනකම දැනෙන්නේ නැත්තේ පුතේ තාත්තා ළඟ ඉන්න හින්දා. ඒ මහාන වෙච්ච පුංචි හාමුදුරුවන්ට අම්මා තාත්තගේ වටිනකම හොඳට දැනෙනවා පුතේ. මට තාම මතකයි අවුරුදු 8න් 10න් පන්සලට එනකොට පුංචි කුලදරුවෙක් හැටියට අම්මගේ දෙපා වැඳලා අවසර ගන්නකොට මහාන වෙන්න යන්න අම්මගේ ඇස්වල කඳුළු කැට කඩාගෙන වැටුණා. මගේ පුතේ යන්න එපා කියලා. ශාසනයට යන තරහට නෙවෙයි පුතෙක් නැති වෙන දුක අම්මා කෙනෙකුට දරන්න බැරි හින්දා. එහෙම හඬක් දිහාක බලාගෙන පන්සලට ඇවිදිලා මේ කහසිවුර දරනකොට පුතේ දැනුනේ ගිනි ගොඩක් ඇඟට දා ගන්නවා වගේ. අනේ මගෙන් ශාසනයට වරදක් වෙයිද කියලා බය හිතුණා. හැබැයි අපේ මිනිස්සු දන් දෙනකොට දෙනවා ඔළුව උඩ තියාගෙන වැරද්දක් දැක්කාම දීපු බත් ඇටේ ඉඳන් බණිනවා පින්වතුනි ආමුදුරුන්ට. දන්නවද වෙන පාපේ කොයිතරම් දරුණුද කියලා? අම්මා කෙනෙක් නැතුව පිය කෙනෙක් නැතුව පන්සලේ මහානදම් පුරන පොඩි හාමුදුරුවෝ උදේ දවල් දානේ වලදලා මහා රාත්‍රී 1-2 වෙනකම් පාඩම් කළා. ඔබේ අවුරුදු 8 10 දරුවා හැන්දෑවට ඇවිල්ලා අම්මට කියන්නේ නැද්ද? අම්මේ වට බඩගින්න කියලා. කියන්නේ නැද්ද? කියනවා. අම්මා කණ්ඩ නෑ කියලා ගහලා පන්නනවාද? නෑ. තුරුලට අරන් අම්මා කිරි පොවනවා, බත් කවනවා, අනලා දරුවට ආදරයෙන් කවනවා, බෙදලා දෙනවා. හැබැයි පන්සලේ මහණුන පොඩි හාමුදුරුවන්ට හැන්දෑවට බඩගින්දර හැදුනහම ලොකු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට පුංචි කාලේ අපිට අපේ අම්මා තුරුලේ තියාගෙන පෝපු කිරි ටික වෙනුවට තාත්තා තුරුලේ තියාගෙන කවුරු බත් කට වෙනුවට පුංචි පුතේ අපට ලැබුණේ වේවැල් කෝටුනා රංසිය බලාතු මේ වෙයින් පිටහරහා වැහිලි පාරවල් ඉදින එක විතරයි. ඒ සියලු දුක් දරාගෙන අද මේ පුංචි ජීවිත කතාවේ ඔබට මේ මගේ ජීවිතයත් ආදර්ශයටගෙන කතාව කිව්වේ අවුරුදු 22ක් වෙන පුංචි හාමුදුරුවෝ කෙනෙක් මේ ජීවිත කතාවේදී විඳ දුක ගැන. මං මහා ලොකු හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි, තාම පුංචි හාමුදුරුවෝ කෙනෙක්. හැබැයි අම්මා නැති අඩුව අපට හොඳට දැනුණා. ඒ නිසා මගේ පුතාලට දූලට කියන්නේ අම්මා එකක් කියනකොට අම්මට ඉහළින් 10ක් කියන්න එපා. අම්මා වැරද්දක් කියනකොට අම්මට ඔරවල සරක දාලා අම්මට එකට එක කියන්න එපා. පුතේ ඔයාලව ලෝකෙට බිහි කරන්න අම්මා විඳපු දුක ඔයාලා තාම දන්නේ නැහැ. කලලයක් විදියට ඔයාලා කුසට ආපුවාම අම්මා මිරිස්රාට කෑම ටිකක් කෑවේ නෑ මගේ කුසේ ඉන්න රත්තරන් දරු පැටියට දැවිල්ල හැදී කියලා. උණු වතුර ටිකක් බිව්වේ නෑ මගේ පුතේ දරුවට රස්නේ දැනේ කියලා. හයියෙන් පාදි තියලා ඇවිද්දේ නෑ පුතේ දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. එහෙමයි අම්මා කුස ආරක්ෂා කළේ. ඔයාලා දන්නවද? 9 මාසයක් ඔයාලව කුසේ තියාගෙන ඉඳලා ලෝකෙට දායාද කරන බිහි කරන වෙලාවේ අම්මට දැනුණ ප්‍රසූත වේදනාව මේ ඇඟිලි තුඩු ටික රේත් පීල්ලක් උඩ තියාගෙන ඉද්දී කෝච්චිය ඇවිදින් අතපය අතර පොඩි කරගෙන යාවි. ඒ වේදනාව අපට hina වෙවි උලන්න පුළුවන් පුතේ. අම්මට ඔයාලව ලෝකෙට එලි කරන වෙලාවේ ලෝකෙට දායාද කරන වෙලාවේ දැනෙන්න
දැනෙච්ච ප්‍රසූත වේදනාව ඊට වඩා වැඩි. ඉදි කට්ටක් අරගෙන ශරීරයට අනින්න දශමයක් ගානේ ලේ වැක්කිරනකම් ඒ වේදනාව සිනහවේ වියෝලන්න පුළුවන්. අම්මා කෙනෙකුට ඔයාලව බිහි කරන වෙලාවේ දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි. මේ හැම අම්මා කෙනෙක් මේ දුක දන්නවා. එහෙම දුක් විඳලා තමයි පුතේ ඔයාලව ලෝකෙට දායාද කළේ. බිහි කරපු දවසේ ඉඳන් අම්මගේ ඇඟේ තියෙන රතු පාට ලේ ටික සුදු පාට කිරි බින්දු බවට හරවලා පෙව්වා. ඕවා නිකම්ම බොනකොට සූප්පු කරලා දැනෙන්නේ නැහැ කොච්චර අමාරුවෙන්ද අපිට මේවා පෙව්වේ කියලා. හැබැයි ලේ බින්දු 600ක පෝෂණය අම්මගේ කිරි බින්දුවක තියෙන බව මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කළේ අම්මයි තාත්තයි මේ කරමත තියාගෙන මැරෙනකම් බිම තියන්නේ නැතුව අවුරුදු 100ක් කණ්ඩ බොණ්ඩ දීලා බිම තියන්නේ නැතුව යන මල මුත්‍ර ටික අස්පස් කරලා කිරි වලින් නාව අම්මා කර උඩ තියාගෙන සැලකුවා. පොපු එක කිරි බින්දුවක ණය අපට ගෙවල ඉවර කරන්න බැයිලු පුතේ. හලපු එක දහඩිය කඳුලක ණය අපට ගෙවල ඉවර කරන්න බැරිලු පුතේ. එහෙම කරපු අම්මට අපි කොච්චරනම් බනිනවද නේ? එහෙම කරපු අම්මට කොච්චරනම් එකට එක කියලා සැල් එක දානවද නේ? අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා. අම්මා වැරද්දක් කියනකොට අම්මට ඉහලින් කතා කරනවා, රවනවා, දත නියවනවා නේ. එහෙම කරන දරුවන්ට ලැබෙන විපාකත් මොනවද කියලා අහන්න ආස ඇතිනේ. ඔබ ඊළඟ භවයේ උපදීවි මනුස්ස ලෝකේ. හැබැයි මිනිස්සෙක් වෙලා නෙවෙයි. පාරේ තැන් වල කුණු කාණු වල ඇවිදලා මුළු ශරීරේ පුරාවට හොරි හැදිලා පැසව ඕජස් වැగిරෙන කුණු ගගහ පණුව වැක්කිරෙන ශරීරයක් ඇතිව තිරිසන් සුනකෙක් වගේ උපදින්නට ආසනම් පිහිකල අම්මා දිහා බලලා එක වතාවක් රවන්ට එක වතාවක් සැර කරන්නේ ඇති හොඳටම. දැන් මතක් කරලා බලන්න කී වතාවක් කරවල තියනවාද කියලා. ටිකක් ලොකු වෙනකොට අවුරුදු 12 13 යනකොට අම්මට වඩා හොඳට දුව දන්නවා. පුතා දන්නවා. ඊට ඉහළින් අම්මට කතා කරන්නේ. අවුරුදු 20ක් 30ක් වුණාම බිරිඳක් වෙලා යනවා ගෙදරින්. අම්මා මතක අලුත් අවුරුද්දේ චීතරෙද්ද දෙන්න විතරයි. ඒකත් දැන් මතක නැහැ. SMS එකක් දාන සුබ අලුත් අවුරුද්දක් කියලා. පින්වතුනි තමන්ගේ අම්මා මාසෙකට වතාවක් ගිහිල්ලා නාවල බත් කටක් උයලා කන්න දෙන්න බැරි පුතේ දුවෙක් මොකටද? ඒ ජීවිතේ සැනසෙල්ලක් තියනවද? නෑ. අද මිනිස්සුන්ට වැදගත් මුදල, සල්ලි, ඇඳුම් පැළඳුම්, යාන වාහන, වතු පිටි, බංගලා, නිලබල, තාන්නමාන මේව උඩ තියාගෙන බිහිකල අම්මා මතක කළා. බිහිකල අම්මගේ ගුණ මතක කළා. දුක් විඳපු තාත්තව මතක කළා. දැන්වත් පින් දෙමුද අම්මට කළ වැරදි වලට සමාව අරගෙන අද පන්සලේ පුංචි හාමුදුරුවන්ගේ බණ අහලා අදින් පස්සේ මගේ අම්මට මං හොරවන්නේ නෑ. අදින් පස්සේ මගේ අම්මට මං වෙනස්කම් කරලා ඔරවල රවල කෑ ගහලා දත නියවල සැල් එක දාන්නේ නෑ. අදින් පස්සේ මගේ අම්මාට මං ඇස් දෙක වගේ බුදු කෙනෙකුට වගේ සලකනවා. අදවත් පොරොන්දුවක් දීලා යන්න මෙතනින් ඔය අත් දෙක නල්ල මතට අරගෙන වැඳ ගන්න අම්මා තාත්තගේ ගුණ සිහි කරන්ට. හැමෝගෙම අත් දෙක නලල මතට තියාගෙන දැස් අඩවන්න ඔබ ළඟ ඉන්න කෙනා කවුද කියලා ඔබට වැඩක් නැහැ. වැඳගෙන තමන්ගේ අම්මගේ රුවේ දැස් ඉස්සරහා මවා ගන්නට. පියතුමාගේ රූපය ඔය ඇස් දෙක ඉස්සරහා මවාගෙන වැඳගෙන අම්මගේ දෙපා වැඳලා දන ගහලා අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන අත් දෙකින් අල්ලගන්නට. අල්ලගෙන හිතින් කතා කරන්න අම්මට උතන ඉඳගෙන අම්මේ මං අද පන්සලේ බණක් ඇහුවා. මං දන්නවා මගේ අම්මට අද වෙනකොට මං කොච්චරනම් බැනලා තියෙනවද? එකට එක කියලා රවල සැරකල්ලා තියෙනවද? උදේ පාන්දර නැගිටලා මාව නාවල කවල පොවල උයලා පාසල් යවන්න උම්මා කොච්චරනම් දුකක් විඳින්නේ නැද්ද අම්මේ? එහෙම කරපු අම්මට මං කොච්චරනම් ගහනවද බනිනවද? උදේ පාන්දර ඉඳන් හැන්දෑ වෙනකම් මාව රකින්න විඳින දුක අම්මේ කොච්චරද? ඒව දන්නවා මං අම්මේ. ඒ නොදැන මං අද වෙනකම් අම්මට රැව්වා. අම්මට එකට එක කිව්වා. සැරකල්ලා හිත රිදවල පාරවල හැදෙව්වා.
අම්මේ මට ඒවට ලක්ෂ වාරයක් සමා වෙන්න. කහට කෝප්පි බීලා ගෙදරින් පිට වෙලා ගිය තාත්තා හැන්දෑවේ සති දෙක තුන මුහුදු රස්සාවට ගියා. මහා පොළොවේ හැප්පි හැප්පි දුක් විඳා. මහා සාගරයේ මැද මහා දුක් විඳා. කාට කණ්ඩ දෙන්නද? ඔයාලගේ බඩ පුරවන්න පුතේ. එහෙම කරන තාත්තා ගැන මං කොච්චර වැරදියට හිතලා හිතින් බනිනවද? සැරකල ඔරවල දත නියවනවද? මගේ තාත්තා මේ හැමදේම කළේ මගේ බඩ පුරවන්න. එහෙම කරපු තාත්තට මං කොච්චරනම් බැනලා සැරකල ඔරවනවද? ලක්ෂ වාරයක් මට සමා වෙන්න රත්තරන් තාත්තේ. මේ පින්වරන් මගේ තාත්තා මතු බුදු වේවා කියලා අම්මා තාත්තගේ දෙපා අල්ලගෙන වඳින්න ඔය අත් දෙක නල්ලේ තියාගෙන මේ කවියක් කියනකොට කවිය ඉවර වෙද්දි සාදු කියලා එක එක කවිය තමන්ගේ අම්මට තමයි මේ කවිය කියන්නේ. ඔයාගේම තාත්තටයි මේ කවිය කියන්නේ කියලා වඳින්න අම්මා තාත්තට ගුණ සිහි කර කර සමාව ඉල්ලලා දස මාසයක් කුස තුල මා දරුවම්මා රතුලේ සුද කිරි mato